ශ්‍රී දේවානන්ද කණ විශ්වවිද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමාගෙන් සහ සහකාර විදුහල්පතිතුමාගෙන් අවසරයි ප්‍රධාන ආරාධිත නියෝජ්‍ය විදුහල්පතිතුමනි සියලුම ආචාර්ය මණ්ඩලයේ ගුරු පඬිතුනි දිමාපියන් සහ දූ දරුවන්ගෙන් අවසරයි මම මధుශංකර රත්නායක අපේ 2004 O level නැත්නම් සාමාන්‍ය පෙළ බැච් එකේ වාර්ෂිකව අපි වැඩසටහනක් කරගෙන යනවා මේ වගේ සමාජ සත්කාරක වැඩසටහනක්. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා අපෙන් ඇත්තටම සමාජයට විය යුතු යුතුයකම ඉටු කරන්න. ඒක අර මම හිතන්නේ අපි ආරාධිත දේශනායක විදුහල්පතිතුමා කිව්වා වගේ මුදලින්ම නෙමෙයි අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අපෙන් සමාජයට දෙන්න පුළුවන් දේ මොකක්ද කියන එක. ඉතින් මුලින්ම මම මෙතන අපි අද දින පැමිණියේ ඇත්තටම ඔබට ඔබගේ පරිගණක ඒකකයේ සඳහා පරිගණක 3ක් පරිත්‍යාග කරන්න ඔබේ අනාගතය ඉදිරින් ආලෝකමත් කරන්න ඊට පෙර මම අද විශේෂ අවස්ථාවක් විදියට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැනදීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් පළමුවෙන්ම මම ඔවුන්ට සුබ පතනවා සහ ඔවුන් තමයි මේ රටේ අනාගතය මේ පාසලේ අනාගත නායකයෝ විදියට හෙට දවසේ බිහි වෙන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් ගැන මම පුංචි දේවල් කිහිපයක් කතා කරන්න කල්පනා කරා. ඉතින් ඉස්සෙල්ලම මම කියන්න ඕන අපිත් ඉස්කෝලේ ගියා අපි පාසල් අධ්‍යාපනය ඔබ වගේම ලැබුවා අපිට පාසලේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමා නායකත්ව ලක්ෂණ ගැන කතා කරා. ඔහු ගුරු භවතෙක් විදියට ඔබට දෙන්න පුළුවන් උපරිම නායකත්ව ලක්ෂණ මොනවද කියන දේවල් ගැන වැඩියෙන් කතා කරා. මම හිතන්නේ ඊට වැඩිය තාමත් අපි ඇත්තටම ඉස්කෝලේ ළමයි වගේ හිතන්නේ අපි තාම වැඩි විදියපත් වෙලා අපි විවාහපත් වෙලා අපිට දුවදරුවෝ හිටියට අපි තාමත් ළමයි වගේ හිතනවා. ගොඩක් වෙලාවට අපිට අත්දැකීම තාමත් බොහොම සමීපයි. ඒ නිසා මම හිතුවා ඔවුන් එක්ක චූටි දේවල් කීපයක් කතා කරන්න. පළවෙනිම කාරණේ තමයි ඔබ අදපත් වෙනවා ශිෂ්‍ය නායකයෙක් විදියට. ඔබ අද ශිෂ්‍ය නායකයෙක් විදියට පත් වුණාම ඔබට වඩා වැඩි කණ්ඩායමක් ඉන්නව මෙතන ශිෂ්‍ය නායකයෝ නොවුණු. එතකොට අපේ රටේ සහ ලෝකේ ගොඩක් තැන්වල අපිට උදාහරණ තියෙනවා නායකයෝ විදියට නායකත්වයේ පෙන්වන්න යන්නේ අර නායකත්වයේ නැති මිනිස්සුන්ට. නායකත්වයේ නැති අයට. නමුත් මම හිතනවා ප්‍රායෝගිකව අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන ඔබ නායකයෙක් වෙලා තියෙන්නේ තවත් නායකයෝ පිරිසක් මේ සමාජයට හදන්න. තවත් සාමාන්‍ය නායකයෝ පිරිසක් මේ සමාජයට නිර්මාණය කරන්න තමයි ඔබ ලැබෙලා තියෙන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් මගේ මේ පාසලේ ශිෂ්‍ය නායක කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා ඔබ හෙට දවසේ ඔබට නායකත්වයේ සපයන්න ලැබෙන පිරිස හෙට ඔබට හමු වෙන්න පුළුවන් පාසලේ විනය විරෝධී පාසලට විරෝධී දෙයක් කරලා. නමුත් මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පළවෙනි සැරේම ඔබ අරගෙන යන්න එපා ප්‍රින්සිපල් ගාවට උරුම. පළවෙනි සැරේම එක්කන් යන්න එපා ප්‍රින්සිපල් ගාවට. ඔබ ඔවුන්ට තේරුම් කරලා දෙන්න. ඔබ නායකයෙක් විදියට පෙන්වන්න. ඔබ නායකයෙක් විදියට ඔවුන්ට අහුම්කම් දෙන්න. ඔවුන්ට ඒක තේරුම් කරලා දෙන්න. නංගියේ මල්ලියේ සහෝදරයා අපි මේක කරන්න ඕන අපේ ඉස්කෝලේ වෙනුවෙන්. අපි මේ තත්ත්වය අපි මේ දිගටම පවත්වාගෙන ගියොත් ඒක ඔයාලටත් හොඳ නැහැ අපේ ඉස්කෝලේටත් හොඳ නැහැ. ඒ නිසා අපි කරන්නේ නායකත්වයට ඒ පසුපෙළ පිරිසත් නායකත්වයට සුදුසු නායකයන් බවට බිහි කරන එක. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අද නායකත්වය ලැබෙන ඔබ සියලු දෙනාම ඒ විදිහට නායකත්වය ගන්න. එහෙම නැතුව තවත් කෙනෙක් තලා පෙළන්න ඔබේ නායකකම ඔබට ලැබුණු තනතුරු පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් අපිට වඩා සුබදායී වඩා වැඩදායී ලස්සන සමාජයක් හදන්න පුළුවන්. ඒ නිසා මම ඒ ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මගේ ඉල්ලීම ගොඩක් පැහැදිලි. ඔබට පුළුවන් නායකයෙක් වෙන්න අන්නේ විදිහට. එහෙම නැතුව මම හිතන්නේ ගරු විදුහල්පතිතුමාවත් ආචාර්ය මණ්ඩලයවත් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කණෙන් අල්ලලා මේ කාර්යාලය ගාවට අරන් එන්න. ඔබ කරන්න ඕන පාසලේ විනය සහ සාමූහිකත්වයේ උපරිමයෙන් ආරක්ෂා කරන මේ පාසල තවදුරටත් වඩා සුපැහැදිලි විදිහට ගොඩනගන්න. හරි. ඊළඟ අරණේ සමස්තයක් විදිහට අපේ
ශිෂ්‍ය ප්‍රජාවගෙන් මම ඉල්ලන්න කැමති 2004 අපි O level කරා 2007 2008 අපි E level උසස් අධ්‍යාපනය ලැබලා එතනින් එහාට අපි රැකියාවල නිරත වෙනවා. ඒ වගේම ඔබ හොඳට මතක තියාගන්න ඔබේ දෙමව්පියෝ මේ පළාත තුල ඔබේ ගුරුවරු සෑහෙන්න වේදනාවක් විඳිනවා. සෑහෙන්න කම්කටොළු විඳිනවා. ඔබ මෙතෙන්ට ගේන්න. ඔබ මේ පාසලේ හරියට එක ගමන අරගෙන යන්න. විශේෂයෙන්ම ගුරුවරු සහ දෙමව්පියෝ මේ මෑතක සමහර තැන්වල විරසකුණා. ඒ විරසකුණේ අපි දන්නවා ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තිබුණ ගුරුවරුන්ට. ඇත්තටම වුන් ලබන දේ මදි. ඔවුන් දෙන සේවයට ඔවුන් ලබන දේ මදි. අපිත් එතන හිටගත්තා. අපිත් ඒකට එකඟ වුණා. මොකද කෙනෙකුට කියන්න පුළුවන් අපි එකමාරට ඉස්කෝලෙන් යනවනේ යාලා වැඩ කරන්නේ ටිකයිනේ කියලා. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා මම පෞද්ගලිකව අත්විඳිනවා ගුරුවරු සෑහෙන වේදනාව විඳිනවා. මොවුන් මේ අරගලේ ඇතෑරියේ මේ අකුරට වැඩ කරනවා. ඒ කියන්නේ අදාළ රාජකාරිය විතරක් කරනවා. එහෙම ගුරුවරු කරා නම් අද ඔබ දකින මේ උත්සවයේ මෙච්චර අලංකාරව තියෙන්නේ නැහැ. මේ ඔබ දකින නායකත්වයේ මෙච්චර ලස්සනට තියෙන්නේ නැහැ. ගුරුවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක්. ඔවුන් විතරයි මේ සමාජයේ එකම පිරිස ගුරුවරු. ඔවුන් විතරයි දකින්නේ අපිට වැඩි තැනකට අනාගත පරපුර යන්න ඕන කියන එක. වෙන කිසිම කෙනෙක් කොහොම කතා කරත් දකින්නේ නැහැ ඒක. ඒක දකින්නේ ගුරුවරයෝ විතරයි. මට වැඩි හොඳ තැනක මගේ ගෝලයා ඉන්න ඕන කියන එක දකින්නේ ගුරුවරයෝ විතරයි. කොහොම කොයි විදියට දේශාභිමානයේ ජාත්‍යාලය ගැන මොනව කතා කරත් ඒ කිසිම කෙනෙක් කැමති නැහැ ඔබ ඉස්සරහට යනවට. ඒ හැමෝම කැමති ඔබ යටින් ඉඳලා ඔවුන් උඩින් ඉන්නවට. ඒ නිසා ගුරුවරුන්ට කරු කරන්න විශේෂයෙන්ම ගුරුවරුත් එක්ක ඔබ බැඳෙන්න සහ ඔබේ දෙමව්පියෝ ඔබේ ගුරුවරු ඔබට ලබා දෙන හැමදේම පිළිගන්න. හැමදේම කියන්නේ ඔබ දැන් පිළිගන්න සහ එතනින් එහා ඔබ ආයත ලෝකයේ ඔවුන් සමග නිර්මාණය කරන්න. මේ වගේ ගම්මානයක මේ වගේ තැනක ඔබේ දෙමව්පියෝ ඔබව හදන්න ඔබට ලෝකයේ පෙන්වන්න සෑහෙන දුක් විඳිනවා. අද මෙතන ඉන්න දෙමව්පියෝ දරුවෝගේ දෙමව්පියෝ බහුතරයක් ඔබ මෙතන වාඩි කරලා මේ මොහොතේ අවුවේ ඇති. මේ මොහොතේ කුඹුරේ ඇති. මේ මොහොතේ වැඩ කරනවා. බහුතරයක් සාදිශේ බහුතරයක් තාත්තා මෙතෙන් දෙවල අම්ම රැකියාවට ගිහිල්ලා තිබි. නැත්තම් අම්මයි තාත්තයි දෙන්නම රැකියාවට ගිහිල්ලා තිබි. දරුවෝ විතරක් පාසලේ තියලා. ඉතින් අපි සමාජයත් එක්ක ලිංගතු වෙන්න ඕන, සමාජයත් එක්ක සම්බන්ධ ඕන. එතකොට තමයි අපිට පුළුවන් මේ සමාජය බොහොම අර්ථවත්, බොහොම ගෞරවාන්විත, බොහොම දයානුකම්පිත සමාජයක් බවට පත් කරගන්න. ඉතින් මම හිතනවා ශිෂ්‍ය ප්‍රජාවගෙන් මට ඉල්ලන්න තියෙන්නේ ඒකයි. ඊළඟ කාරණේ අපි මේ තීරණය ගත්තේ මේ ලෝකේ මිනිස්සු අපි දන්නෝ කොච්චර ඇතිද ඔබ හිතන්නේ ඔබ දන්නෝ මේ ලෝකයේ දැන් ගෝලාකාරයි කියලා. මේ ගෝලාකාර ලෝකයේ තුල මිනිස්සු කොච්චර ඇතිද? සමාජ කීයක් නම් ඇතිද? ලංකාව ගත්තොත් කෝටි 2කට වැඩි ජනගහනයක් ඉන්නවා. ලක්ෂ ගානක ශිෂ්‍ය ප්‍රජාවක් ඉන්නවා. ඒ අතරින් ඔබේ පාසල ඔබව තෝරගන්න ඔබට මේ අවස්ථාව අපි අරන් දෙන්න. ඒ කියන්නේ ආත්ම ගානක ඔබත් එක්ක අපිට බැඳීමක් තියෙනවා. අපි බොහොම ආත්ම ගානක නම් බැඳී ඉන්න මිනිස්සු. අපි ජීවිත කාලය බොහොම පිටි. අවුරුදු 100ක් අපි ගත්තොත් ඒ අවුරුදු 100 තුළ මේ ලෝකෙ ඉන්න ඔක්කොම අපිට හම්බ වෙන්නේ නැහැ. අද මේ මම කතා කරන, අද මේ මම දකින ඔබ සියලු දෙනා මට මතක හිටින්නේ නැහැ. සහ ඔබ සියලු දෙනාට මාව මතක හිටින්නේ නැහැ. අපිට බොහොම සුළු පිරිසක්, සුළු කොටසක් තමයි අපේ ජීවිතේ අපිට එදිනෙදා ලෝකයේදී හැමදාම මුණ ගැහෙන්නේ. ඉතින් ඔබව තෝරගන්න, ඔබට මේ දේ දෙන්න, ඔබට මේ වරප්‍රසාදය හිමි වෙන්න ඔබ වාසනාවන්තයි. සහ විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන ගරු විදුහල්පතිතුමාගේ කැපවීම. ඔහු මේ පාසල ගොඩනගන්න, ඔහු මේ පාසල සොඳුරු තැනක් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න සෑහෙන මහන්සි වෙනවා. ඒ මහන්සියට ඔබ ප්‍රතිඵල දිය යුතුයි. ඒ නිසා තමයි අපි ඔබ තෝරගන්නේ. අපේ 2004 සාමාන්‍ය පෙළ කණ්ඩායමට පහළ කණ්ඩායම කියන්නේ අපේ මල්ලි කෙනෙක් ඉසුරු සර් කියන්නේ. සර් ඔයාලගේ සර් කියලා කතා කරනවා. ඒකට අපේ මල්ලි කෙනෙක්. ඔහු අපිට පෙන්නවා අයියේ මෙන්න මෙතන තමයි පාසල අපි මෙතෙන් උදව් කරමු. මෙතන ඉන්නේ හොඳ ළමයි ටික. හොඳ ගුරු බවතුන් ටික. අපි මේක හදමු. අපි මේකට දෙන්න පුළුවන් දේ දෙමු කියලා. අපි මේ පාසලට ඇතුළු වෙද්දී නමුදේ අපි දැක්ක වෙනස. මම හිතන්නේ මගේ කණ්ඩායමේ සමාජිකයෝ කීප දෙනාම අපි ඒ ගැන සාකච්ඡා කරා. පාසලකට අපි යද්දී අපි දකිනවා මහා ගෝසාවක්. කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. එකම ගාල ගෝට්ටියක් විතරයි අපිට ඇහෙන්නේ. අපි පාසල් වලට ඕන තරම් ගිහිල්ලා දිනවා. ඒ පාසල් වලදී අපිට ඇහෙන හෝ ගාන සද්දයක්
විතරයි. වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. ඇයි ඒ ළමයි සෑහෙන කෑ ගහනවා. ළමයි එක එක ඒවා කතා කරනවා. හැබැයි මේ අපි එද්දි මේ අපේ ෆොටෝස් අපේ වීඩියෝස් අපි ගත්තා මේ පරිසරයේ දිවිච්ච නිස්කලංක බවම මේ පාසලේ තිබුණා. ඒකට ඔබට ගෞරවය දෙන්න ඕන. මේ පරිසරයේ තියෙන සුන්දරත්වයම මේ පාසලේ තිබුණා. ඒකට ඔබට ගෞරවය දෙන්න ඕන. ඒක උදාහරණයක් කිව්ව වැලිගොඩට නගින්න එපා කියවම නැගින කියලා. ඇත්තම අපි ඒක දැක්කා. අපි ඒක විශ්වාස කරනවා. ඒ ඔබේ තියෙන ලිංගතකම ඔබේ තියෙන දයාව නිසා තමයි ඔබට මේ දේවල් ලැබෙන්නේ. අපි ඔබට උදව් කරන්න. අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා කිව්වා වගේ මේක මේ අපි සල්ලි తీර නිසා ගෙනල්ලා දෙන එකක් නෙමෙයි. එහෙම වුණා නම් අපිට ලොකු ඉස්ටිකලයක් ගහලා මේ එක මැෂින් එකක් දෙන්න තිබුණා. මම හිතන්නේ විදුහල්පතිතුමත් බලාපොරොත්තු වෙන්නේ මැෂින් 3ක් අපි කියනකොට විදුහල්පතිතුමාට හිතා ගන්න බැරි වුණා. ඇයි මැෂින් 3ක්? අපි මැෂින් 3ක් දුන්නේ එක මැෂින් එකකට ඔයාලට ලැබෙනවා මොනිටර් එකක්. ඒ මොනිටර් එක ලොකු ටීවී එකක්. ඒ ටීවී එකේ ඔබට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා සියලුම දේවල් අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම් ඔබ දැන් ලෝකයේ යන්නේ පේපර්ලස් මේක පේපර්ලස් ලෝකයක් වෙන්න යන්නේ. ඒ කියන්නේ කඩදාසි භාවිතය නිවත් කරනවා. කඩදාසි භාවිතයක් නැති ලෝකයක් වෙන්න යන්නේ. එතකොට කඩදාසි භාවිතය නිවත් කරද්දී පරිගණක දැනුම සහ පරිගණක තාක්ෂණය කියන එක වඩා වැදගත් ඉස්සරහට යනවා. ඒ නිසා මේ ටීවී එකෙන් මේ පළවෙනි මැෂින් එකෙන් අපි අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන මැෂින් එකෙන් ඔබට පරිගණකය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඔබ පරිගණකය පිළිබඳ ඉගෙනගෙන ඔබට වෙන්නේ ඒක පොතක ලියාගෙන පොතක කටසටහන් ඇඳගෙන පාවිච්චි කරන්න නම් ඔබට ඒක ඇඟට වදින්නේ නැහැ. කියන එක ඔළුවට යන්නේ නැහැ. අපි පරිගණක දෙකක් ඔබට දීලා තිනවා දෙපැත්තෙන් තියාගන්න. ඔබේ කණ්ඩායම ඔබ තීරණය කරන ඔබ කාල පරිච්ඡේද ඔබ හදාගන්න. හදාගෙන ඔබ ඒ පුළුල් තිරයෙන් මේක ඉගෙන ගන්න. ඒක මේ මැෂින් එක ගලවලා ඔබට ඒකේ උපාංග බලා ගන්න ඕන අපි ඒක කිසිම දෙයක් අපි අහන්නේ නැහැ. ඔබ ඒ දේ ඉගෙන ගන්න. ඔබ ඉගෙන ගත්තොත් අපිට මේ පරිගණක ඕන තරම් මිලදී ගන්න පුළුවන්. හැබැයි මෙතන පරිගණකයක් හදන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය වුණොත් මේක ගලවලා මේක හදලා ඒක අපිට ලැබෙන ලොකු සතුටක්. ඒ නිසා මේ දෙපැත්තේ මේ පරිගණක දෙක තියාගෙන ඒකේ වැඩ කරන විදිය ඔබ ප්‍රායෝගිකව අත්විඳින්න. ඒක දිහා ඔබ බලන්න, ප්‍රායෝගික වෙන්න. එතකොටයි මේකේ වටිනාකම තියෙන්නේ. සහ මම මෙතෙන්දී කතා කරන්න කැමති තාක්ෂණය ගැන. තාක්ෂණය කියන්නේ අද ලෝකේ වඩා වේගයෙන් ගෝලීකරණය වෙනවා. තාක්ෂණීකරණය වෙන ලෝකයක් මේක. ඒ නිසා තාක්ෂණය සහ ගින්දර කියන්නේ දෙකම සමානයි. අපි මෙතන ගින්දර ප්‍රයෝජනෙට ගත්ත මෙතන. මොකටද අපි ප්‍රයෝජනෙට ගත්තේ? පොල් තෙල් පහන පත්තු කරන්න. හැබැයි ඔබ අපි කවුරුත් දන්නවා ගින්දර කියන්නේ හොඳ සේවකයෙක්. හැබැයි නරක ස්වාමියෙක්. හරිද? ගින්දර කියන්නේ හොඳ සේවකයෙක්, නරක ස්වාමියෙක්. ඇයි ඒ? ගින්දරට අපි බලය දුන්නොත්, ගින්දරට අපි නායකත්වය දුන්නොත්, ගින්දරට අපි යටත් වුණොත් මොකද වෙන්නේ? අපි පිච්චිලා යනවා. අපි නැති වෙලා යනවා. හරිද? හැබැයි ගින්දර අපි හරියට පරිපාලනය කරොත්, ගින්දර අපි හරියට පාවිච්චි කරොත් ඔබ මේ ගත්ත අලංකාර පහන වගේ අපිට පත්තු කරන්න පුළුවන්. ගින්දරෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. ගින්දරෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. බොහෝ දේවල් ලැබෙන්නේ ගින්දර මත. පැහැදිලිනේ? ඒ වගේ තාක්ෂණයත් එහෙමයි. තාක්ෂණය කියන්නේ පිච්චෙන්න පුළුවන් දෙයක්. ගින්දර වගේම තමයි. වැරදි විදියට පාවිච්චි කරොත්, වැරදි විදියට අපි පරිහරණය කරොත්, තාක්ෂණය අපේ ස්වාමියා කරගත්තොත් අපිට කවදාවත් ඒකෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ තාක්ෂණයේ සේවකයෙක් කරගන්න. ගින්දර නරක ස්වාමියෙක් සහ හොඳ සේවකයෙක් ඒ වගේම තාක්ෂණයත් එහෙමයි. මම ඒකයි ඒක උපමා කරේ. තාක්ෂණය ඔබ භාවිතා කරන්න. තාක්ෂණය අපි දන්නවා. මම හිතන්නේ මටත් වැඩිය මෙතන භාෂා අධ්‍යාපනය ලබන දැනට පොතපත පරිශීලනය කරන අන්තර්ජාලය භාවිතා කරන මේ තාක්ෂණික දැනුම ගැන මටත් වැඩිය දැනුමක් තියෙන පිරිස් මෙතන ඉන්නවා. ඕන් දන්නවා මේ තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල්, කරන්න හොඳ දේවල් සහ නරක දේවල් දෙකම දන්නවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඒකෙන් අපි මේ ටික දුන්නේ ඔබට ඔබේ අනාගතයට සහ ඔබේ හෙට දවස වෙනුවෙන්. ඒ නිසා විශේෂයෙන්ම මේක පාවිච්චි කරන පළවෙනි කණ්ඩායමෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක ඔබේ ඊළඟ පරපුරට ආරක්ෂා කරලා දෙන්න. මේක ඊළඟ පරපුරට අරගෙන යන්න. ඒ නිසා ඒකට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීලා ඒකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්න. ඔබ හෙට දවසේ නායකයෝ වෙලා ඔබ හෙට දවසේ වෙනත් පාසලක නැත්තම් මේ වගේ ඔබේම සමාජයකට උදව් කරන්න පුළුවන් හැකියාව, ශක්තිය, ධෛර්යය ඔබ හදාගෙන ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න. ඒ නිසා මම නැවතත් මතක් කරනවා මේක මේ සල්ලි තීනකමකට
අපිට සල්ලි වැඩි කමකට නැත්නම් අපිට මේ නමක් ගහ ගන්න ඕන කමකට ගෙනල්ලා දීපු එකක් නෙමෙයි. අපි මේක දෙන්නේ ඔබේ දැනුම වඩාත් ශක්තිමත් කරගන්න. සහ අපි මෙතනින් බලාපොරොත්තු වෙන එකම අරමුණයි අපිට තියෙන්නේ. ඒ අරමුණ තමයි හෙට දවසේ තවත් වසර 5කින් 6කින් ඔබත් මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ සමාජ යුතුකමක් කරන්න ඒ ඇති කොතනකවත් අපේ නමවත් අපි කොහෙද කියලාවත් ඒ දේවල් අපිට අවශ්‍ය නැහැ. අපි කරපු දේ ඔබට යම් සමාජයකට යම් දවසක කරන්න පුළුවන් නම් ඉච්චරයි වටින්නේ. එතනින් එහා මම හිතන්නේ අපේ වෙන කිසි බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ගෞරවයෙන් නැවතත් මතක් කරනවා ගරු විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය ඕනම සහයෝගයක් ලබා දුන්න සහ ඕන් විශාල ලෙස කැප වුණා මේ කාර්යය සාර්ථක කරගන්න. අවංකවම නිහතමානී ගුරුවරයෙක්. මොකද ඔහුම කිව්වා මේ අපි කීප දවසක් කල්පනා කරා මේක රැගෙන ඉන්න. නමුත් එක එක බාධක ආවා. අද දවසේත් බාධක ආවා. අපේ පිරිස ගොඩක් සහභාගී වෙන නියමිතව තිබුණා. නමුත් විවිධ බාධක තියෙනවා. නමුත් අපි තීරණය කරා අද දවසේ මේක අරගෙන එනවා සහ මේ තියෙන පවතින ව්‍යසනකාරී තත්ත්වය අපි ගොඩක් වෙලාවට අපේ දේවල් බාධා ඇති කරනවා. ඒ නිසා අපි ඒකත් අභියෝගයක්. අපි ඒකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම හිතනවා ගොඩක් වෙලා කතා කරා ඔබට වහන්සියට. ඒ වගේම අපි මේ දේවල් සුරක්ෂිතව සහ රැකගෙන අපේ අනාගත පරපුරට දෙමින් බාර දෙමු. මෙතනදී මම මතක් කරන්න කැමතියි අපේ 2004 O level කණ්ඩායමේ සියලුම සහෝදරයන් අපිට මේ දායකත්වයේ සැපුව ඕන් අවසාන මොහොතේ නැවතත් අපේ සමාජිකයෝ අහනවා මොනවද අපෙන් වෙන්න ඕන මෙතෙන්ට තව මොනවද වෙන්න ඕන එහෙම කියලා අපෙන් අහනවා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ඔබට සහ මේ සමාජයට මේ වගේ මෙහෙවරක් කරන්න. ඒ නිසා විශේෂයෙන්ම මගේ 2004 සාමාන්‍ය පෙළ කණ්ඩායමේ සියලුම සමාජිකයන්ට සහ අපිට ගුරුහරුකම් දක්වපු ගුරුවරුන්ට ගෞරවයක් දෙන්න මේ අවස්ථාවක් කරගන්නවා. බොහොමත්ම ස්තුතියි. ඔබට ජය වේවා.